समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, අද අපේ පින්වත් පිරිස බුද්ධපුතුන් මුහුණු පොත සමග එකතු වෙලා සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මයට ඇහුම්කම් දෙන්න. අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ මීට පෙර ආතුවත් සද්ධර්ම දේශනාවක් සිද්ධ කරපු පින්වත් පිරිසක්, ටෙරන්ස් මැදවත් මහත්මාණන් පියා, දීප්ති මැදවත් මහත්මිය අම්මා, එවැගේම බිනර මැදවත් නිකිනි මැදවත් කියන සොහොයුරා සහ සොහොයුරිය මේ උතුම් පින්කම අද දවසේ සිද්ධ කරන්නේ මීට මාස 6කට කලින් අභාවයටපත් වෙච්ච ඇසල චමුදිත මැදවත් ආදරණීය පුතුණුවන්ට නාලන්දා විද්‍යාලයේ 2020 වසරේ ක්‍රීඩා නායක ලෙස කටයුතු කරපු, එවැගේම ආදි ශිෂ්‍යයෙක් ලෙස සහ ශිෂ්‍ය නායකයෙකු වශයෙන් වගේම සෞඛ්‍ය දාන වැනි සංගම්වල ක්‍රියාකාරී දරුවෙක් විදියට කටයුතු කරපු ඒ දරුවෙකුට පින් අනුමෝදන් කරන්නට තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. මිට පෙරත් ඒ දරුවා වෙනුවෙන් අපි සද්ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අද මේ පින්කම සිද්ධ කර දෙන ලෙස ඒ මෞතුමිය පියතුමාගේ සහෝදරියගේ සොහොයුරාගේ ඉල්ලීම අනුව බොහෝම ශ්‍රද්ධාවෙන් අපිට ආරාධනා කරා. මේ දරුවා ඊටාම දක්ෂ වගේම ගුණ ධර්ම තිබිච්ච ඊටාම වාසනාවන්ත යහපත් දරුවෙක්. තරුණ කාලෙදී උසස් පෙළ ලියන කාලෙදී තමයි මේ දරුවා අභාවයටපත් වෙන්නේ. හොඳට බණ අහපු, හොඳට පින් දහම් කරපු, ඒ වගේම සමාජයට, රටට, ලෝකෙට ගොඩාක් සේවයක් කරන්නට හීන දැකපු දරුවෙක්. ඒ හින්දාම අද වෙනකොට ඇසල ෆවුන්ඩේෂන් කියලා ඒ දරුවගේ නමින් දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ, ගුරුවරු, පාසලේ යහළුවෝ මේ සියලු දෙනා එකතු වෙලා පදනමකුත් පිහිටවාගෙන ලොකු සමාජ මෙහෙවරකුත් ඒ පදනම මාර්ගයෙන් සිද්ධ කරනවා. මොකද එය ඇසල චමුදිත දරුවා ජීවත් වෙන කාලේ හිතපු එකක්. කවදා හරි දවසක මේ විදියට සමාජයට ඉගෙන ගන්න දරුවන්ට, රෝගීව ඉන්න දරුවන්ට, දුෂ්කර පළාත්වල ජීවත් වෙන අයට තමන්ගේ නෑදෑයෝ එක්ක, යහළු යෙහෙලියෝ එක්ක එකතු වෙලා උදව් කරන්න ඕන කියලා. ඉතින් ඒ අරමුණ ඒ දරුවාගේ අභාවයෙන් 6 මාසයක් ගත වෙනකොට දෙමව්පියෝ, ගුරුවරු, නෑදෑයෝ, යහළු යෙහෙලියෝ එකතු වෙලා බොහෝම ලස්සනට සිද්ධ කරගෙන යනවා. ඒකත් ඒ දරුවට ගොඩාක් පින් සිද්ධ වෙන දෙයක්. තරුණ කාලෙම එහෙම යහපත් උතුම් සිතුවිලි සහිතව දරුවෝ කටයුතු කිරීම ඒක ඊටාම වටින දෙයක් ඒ දරුවන්ගේ භවගාමී ජීවිතයට. ඇත්තටම දැන් මේ වගේ ගොඩාක් දැනුගත්කමින්ද, සමාජ සේවාවෙන්ද, ගුණධර්ම පැත්තෙන්ද අම්මා තාත්තටත් බණ අහන්න යොමු කරවලා තියෙනවා. මේ දරුවා විශේෂයෙන්ම අම්මා එක්ක අම්මත් අඬ ගහගෙන
ධර්මදේශනා ශ්‍රවණය කරන්නට සලස්වලා තියෙනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ වගේ හොඳට ඉඳපු කෙනෙක් මිය යන එක මේ වගේ වයසකදී මහා අවාසනාවන්ත දෙයක් නේද කියලා. හරි අවාසනාවන්ත මරණයක් නේද? ඒ විදිහට බොහෝ දෙනාට හිතෙනවා. ඇත්ත වශයෙන්ම ඒ දරුවගේ ගාව මේ ගුණ ධර්ම ටික හරියටම පිහිටලා තියෙද්දී ඒ දරුවා අභාවයටපත් වෙච්ච එක ඒ දරුවගේ පැත්තෙන් කිසිම අවාසනාවන්ත තත්වයක් ලෙස අපිට කියන්න පුළුවන් කමක් නැහැ. දුස්සීලවන්තව ඉන්න කාලෙක අපි මැරුණොත් ඒක නම් අවාසනාවක්. තිසරණයවත් සමාදන් වෙලා නැති කාලෙක අපි මැරුණොත් ඒක අවාසනාවක්. දම්පැන් දෙන්න හිතන්නේවත් නැති කාලෙක අපි මැරුණොත් ඒක අවාසනාවක්. ධර්ම කරුණක්වත් අහන්නේ නැති, ධර්මයට වෛර කරන, ද්වේෂ කරන, පිරිහුණු වෙලාවක අපි මැරුණොත් ඒක අවාසනාවක්. ඒ වගේ වෙලාවක අපි මැරෙන එක මහා අවාසනාවන්තම තත්වයක්. මං හිතන්නේ මේ දරුවා තමන්ගේ ආධ්‍යාත්මය පිරිසිදුම අවස්ථාවක මේ භවය නිමා කළා තියෙනවා. ඒ දරුවාගේ අභාවය දෙමව්පියන්ට පාඩුවක්, සහෝදර සහෝදරියන්ට පාඩුවක්, යහළු යෙහෙලියන්ට පාඩුවක්, නෑදෑයින්ට පාඩුවක්, වැදගත් පාසලක් වන නාලන්ද විද්‍යාලයට පාඩුවක්. ඒක ඇත්ත. ඒ දරුවාගේ අභාවය අපිට පාඩුවක්. එක එක හේතු වලින්. ඒත් ඒ දරුවා හිත පිරිසිදු කරගෙන ඉඳිද්දී, යහපත් පැත්තට හැරිලා ඉඳිද්දී ඒ දරුවගේ භව ගමන නිමා කරලා තියෙන එක කිසිසේත්ම අවාසනාවන්ත, හරීම පවක් පළ දුන්නා වගේ එහෙම කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඉතින් 80ක් 90ක් ආයුෂ භුක්ති විඳින අය ඒ වයසේදී මරුණොත් ඒක වාසනාවන්ත මරණයක්ද? 80ක් 90ක් වෙනකන් තියෙන ඔක්කොම දුස්සීල වැඩ කර කර, පෞකාර කටයුතු කර කර ලෝකෙට, තමන්ට, ගමට, රටට, ගෙදරට ඔක්කොටම වදයක් වෙලා, කරදරයක් වෙලා ඉඳලා 80 දී මැරිලා ගියොත්, 90 දී මැරිලා ගියොත් ඒක වාසනාවන්තද? ඒකද හොඳ මරණය? නැත්තම් දවසක් හරි සීලවන්තව, ගුණවන්තව, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරමින් ඉඳලා ඒ අතරතුරේ මිය ගියොත්ද හොඳ? බෞද්ධයෙකුට නම් හොඳ. එහෙම ආධ්‍යාත්මය ඊටාම ඉහළ තත්වයක පවත්වගෙන ඉන්න වෙලාවක අපි මරණයටපත් වෙන එක. මොකද අපි භව ගමනේ මාර්ගඵල ලැබලා රහත් උනේ නැතොත් අපි තව භව ගමනේ උපදිනවා. අපිට තියෙන්නේ මේ ආත්මේ ප්‍රශ්න විසඳ ගන්න විතරක් නෙමෙයි, අපිට තිබෙනවා සසර ගැනත් හිතන්න. ඉතින් මං හිතනවා එයසල පුතා මා සිත කරපු ධර්මදේශනා අඛණ්ඩව මහපු පොය දවසට වගේම YouTube වල හැම එකකම මගේ දේශනා හොයාගෙන ශ්‍රවණය කරපු, ඒ තුලින් ජීවිතේ ගොඩනගා ගන්නට උත්සාහයක්, වීරියක් දරපු, යථාර්ථය දකින්න වීරියක් දරපු දරුවෙක්. ඒ නිසා ඒ දරුවගේ අභාවය අවාසනාවන්ත හෝ ඒක නරකම වෙලාවක සිද්ධ වෙච්ච මරණයක් ලෙස කාටවත් කියන්න බෑ. දෙමව්පියෝ ඒ දරුවා මිය ගියා කියලා ඒ ජීවිතය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගෙන තමන් කොච්චර ආදරෙන් බැඳුනත් දේවල් අහිමි වෙන බව, මගේ කරගන්නට බැරි බව, සදාකාලික දේවල් නැති බව අවබෝධ කරගන්න ඕනේ. ඒක අමාරුයි. තමන්ගේ ආදරයෙන් බැඳිච්ච කෙනෙක් වෙන් වෙන එක, ඒක ඇත්ත. ඒ දුක වේදනාව වරින් වර එයි. නමුත් ඔය ඇත්තෝ දැන් දරුවා වෙනුවෙන් යහපත් කොච්චර දේවල් කරනවද? ඒ යහළු යෙහෙලියෝ වගේම නෑදෑයෝ ඒ ඇසල ෆවුන්ඩේෂන් එක හදලා
කොච්චර වටිනවද පිළිකා හැදිලා වෙනත් රෝග හැදිලා බේත් ටික ගන්න සල්ලි නැතුව ඉන්න දරුවෝ වෙනුවෙන් එහෙම උපකාර කරන එක. බෙහෙත් ටිකක් අරන් දෙන එක. ඉගෙන ගන්න අවස්ථාවක් නැතුව ඉන්න දරුවන්ට උපකාර කරන එක. අද කොච්චර ආර්ථික අමාරුකම් වලින් මිනිස්සු පීඩා විඳිනවද? ලංකාව දාලා යන්න, ලංකාව අතෑරලා කොහෙට හරි යන්න මිනිස්සු ගමන් බලපත්‍ර හදනවා. කොහෙට හරි යන්න. මිනිස්සු දැනුගත් මිනිස්සු, රටට ආදරේ මිනිස්සු ආර්ථික අර්බුදේ දරා ගන්නට බැරුව ඒ තත්ත්වයට පත් වෙමින් තියෙනවා. ඉතින් මේ වගේ කාලෙක මේ වගේ පදනමකින් රංචුවක් විදියට එකතු වෙලා ලෙඩ වෙලා ඉන්න දරුවන්ට උදව් කරන එක, උපකාර කරන එක හරීම වටින දෙයක්. අපි ඒක හදවතින් අගය කරමින් ඒ දරුවට මතු ඉක්මන් භවයකදී උතුම් නිවනම අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව එක්ක අපි අද ධර්ම මාතෘකාවට අපේ අවධානය යොමු කරනවා. මොකද ඒ කරුණු විශේෂයෙන් සිහි කළේ තරුණ දරුවෙක්, තරුණ කාලේ දුවෙක් පුතෙක් මිය ගියාම ඔය වගේ අදහස් පවුලේ දෙමව්පියන්ට උනත් හිතෙන්න පුළුවන්, නෑදෑයින්ට ඇති වෙන්න පුළුවන්, අසල්වාසීන්ට, යහළු යෙහෙලියන්ට කාටත් හිතෙන්න පුළුවන්. නමුත් ධර්මානුකූලව ඒව දිහා බැලුවාම අපිට අපේ හිත නිවැරදි පැත්තට අරගෙන මරණ ධර්මය ගැන තේරුම් ගන්නට පුළුවන් වෙනවා. අද අපි කතා කරන්නේ සූත්‍ර ධර්මයක්. හරි වටින සූත්‍ර ධර්මයක්. මේ අපේ ජීවිතේ එක එක්කෙනා ගැන අපේ අදහස් කියන්න යනවනේ. අපේ අදහස් කියන්න යනවා බාහිර පුද්ගලයෝ ගැන. මනුෂ්‍යයාට ස්වභාවිකවම එහෙම අන් අය ගැන අදහස් පළ කරන්න කැමැත්තක්, උනන්දුවක්, අවශ්‍යතාවයක්, ආසාවක් තියෙනවා. ඉතින් මේ අදහස් පළ කිරීම නිසා සමහර වෙලාවට අපි තාම යහපත් මිනිස්සුන්ගේ, ගුණවත් මිනිස්සුන්ගේ ජීවිත විනාශම කරලා දාලා තියෙනවා. සමහර තාම අයහපත් දුර්ගුණ සහිත මිනිස්සු ඉහළම තලවලට මතු කරලා පෙන්වලා තියෙනවා. ඒ දෙකෙන්ම අපි අපරාධකාරයෝ වෙනවා. ගුණවත්, යහපත්, ඇත්තටම උතුම් කෙනෙකුගේ ජීවිතය පහළට හෙලා දාන එකත් අපේ අදහස් වලින්, ඒ වගේම අයහපත් දුර්ගුණ සහිත කෙනෙකු අපේ වචන වලින් මතු කරන එකත් දෙකම අපි කරන වැරදි අයහපත් දේවල්. අන්නේ ගැන බුද්ධ භාෂිතය. සරලව කිව්වොත් අනුන් ගැන කතා කරනවා නම් කොයි වගේ පදනමක පිහිටලද අපි කතා කරන්න ඕනේ. අනුන් ගැන අදහස් පළ කරන්න ඕනේ කොයි වගේ පදනමක පිහිටලද කියන එක තමයි අද දේශනාවේදී සාකච්ඡා කරන්නේ. පඨම කත සූත්‍රය අංගුත්තර චතුක්ක නිපාතයේ තිබෙන ඊටාම වටින සූත්‍ර දේශනාවක්. එහි මේ විදියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, සතර කරුණකින් යුක්ත වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ බාලයා විසින් නුවණැත්තන්ට දොස් සහිතයෙක්ද උපවාද සහිතයෙක්ද බොහෝ අකුසල්ද රැස් කරනවා. ඒ කියන්නේ අනුවණයා නුවණැත්තන්ගෙන් ගොඩක් ගර්හාවට ලක් වෙන දේවල් ටිකක් කරනවා. ඒ වගේම එයා පෞත් රැස් කර ගන්නවා. ඥානවන්තයෝ අනුවණේකුගේ සතර ආකාර හැසිරීම හින්දා ගොඩක් දොස්වලටත් ලක් වෙනවා. ප්‍රඥාවන්තයෝ අගය කරන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. කවුද ඒ? පළවෙනි කෙනා නොදැන කිව්වේ විමසීම් වශයෙන් නොදැන නොබැසගෙන නුගුණ කිය යුත්තහුගේ ගුණ කියයිද.
කවුද අකුසල් රැස් කරගන්න කෙනා? පළවෙනි එක්කෙනා ප්‍රඥාවන්ත මිනිස්සුන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන අය කවුද? නුගුණ කියන්න ඕනි අයගේ ಗುಣ කියනවා. කොහොමද? නොබැස නොවිමසා. ඒ කිව්වේ අපිට පුළුවනිද කාගේවත් ජීවිතේ ළඟින් ආශ්‍රය නිශ්‍රය නොකර අපිට පුළුවන් කමක් තියනවද කාගේ හරි ගුණ ගායනා කරන්න? මතු පිටින් දැකලා අන්න එහෙම කවුරු හරි කෙනෙක් එක දවසක්වත් ළඟින් ආශ්‍රය කළේ නැතුව කිසිදු ආකාරයක විමර්ශනයක් නැතුව ප්‍රත්‍යක්ෂ අවබෝධයකුත් නැතුව ඔබ තව කෙනෙකුගේ ಗುಣ කියනවද? ඒක ඔබ කරන වැරද්දක්. ඇයි? ඇත්තටම එයා දුර්ගුණ සහිත කෙනෙක් නම් පස්පව් කරන, දස අකුසල් කරන, සමාජයටත් තමන්ටත් අවැඩ කරන කෙනෙක් නම් මුකුත් හොයන්නේ බලන්නේ නැතුව, කිසිදු විමසීමක් නැතුව, එයාගේ ඇත්ත ජීවිතය ගැන එක දවසක්වත් කරුණුකාරණා තේරුම් ගන්නේ නැතුව කවුරු හරි කෙනෙක් ಗುಣ කිය යනවා කියන්නේ කොච්චර වැරද්දක්ද? කෙනෙක් ආයේ ඇයි ඒක වැරද්දක් වෙන්නේ? ඉතින් කාගේ හරි ಗುಣ කීමට එහෙම ගුණයක් කිව්වම හරි නැති ගුණයක් හරි අපි කිව්වා කියලා මොකද්ද වැරද්ද? නැති ගුණ අපි කියනකොට මතක තියාගන්න ඕන අපි ඒකෙන් අනිත් අයව අස්ථානයෙහි යොදවනවා. වැරදි තැන්වල සමාදම් කරනවා. වැරදි තැනක කෙනෙක් සමාදම් කරවීම, වැරදි තැනකට කෙනෙකු යොමු කරවීම, වැරදි කෙනෙකුට කෙනෙකු අඳුන්වලා දීම හොඳ කෙනෙක් විදියට කොච්චර ලොකු නරකක්ද යාට කරන. ඒ නිසා ඔබ කවුරු හරි ගැන ගුණයක් කියනව නම් ඔබ යා පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් ඒක කියන්න ඕන. ඇත්තටම දුර්ගුණ සහිත, ඇත්තටම අයහපත් එක්කෙනෙක් හොඳ එක්කෙනෙක් විදියට ඔබ මතු කරලා තව කෙනෙකුට එහෙම අඳුන්වලා දෙනව නම් ඔබ කරන්නේ අනිකව කොච්චර ලොකු අසීරුතාවයකට පත් කිරීමක්ද? ඒ හින්දා ඔබ දන්නව නම් දුර්ගුණ සහිතයි කියලා කවදාවත් කටපියන් ඉන්න ಗುಣ කියන්න යන්න එපා. කිසිම ගුණයක් නැති මිනිස්සෙකුගේ දකින්ට පැහැදිලිව ප්‍රත්‍යක්ෂ වශයෙන් අඳුනගන්න ඇයි අපි එහෙම ಗುಣ ගායනා කරන්නේ? සමහර විට ඔය එහෙම කරන අය ඒගොල්ලෝ දන්නව ඇති දෙයක් නැහැ කියලා. කිසිම ගුණයක් නැහැ කියලා ඒගොල්ලෝ හොඳටම දන්නවා. හැබැයි දැනත් හරි ಗುಣ තියෙන විදියට මතු කරනවා. ඒ හින්දා තව බොහෝ දෙනා සදාකාලිකවම ඒ කියවීම් වලට, ඒ මතුරන දේවල් වලට දිගින් දිගටම අහලා හරි ගුණවත් ඇති, හරි යහපත් ඇති, හරි උතුම් වෙන්න ඇති කියලා රැවටෙනවා. ඕක මිනිස්සු සම්බන්ධයෙන් විතරක් නෙමෙයිනේ. ඒ ප්‍රසිද්ධ අයට ලැබෙනවනේ අවස්ථා. ව්‍යාපාරිකයෝ විසින් නිර්මාණය කරන දේවල් හෝ වෙළඳ පොළට නිෂ්පාදනය කරලා දාන දේවල් අඳුන්වලා දෙන්න. නාලු නිලියන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ගායක ගායිකාවන්ට මේගොල්ලොන්ට ප්‍රසිද්ධ වුණාම මේ අවස්ථා හම්බ වෙනවා. ඉතින් සමහර වෙලාවට ඒගොල්ලෝ අපේ රටට අඳුන්වලා දීපු දේවල් තියෙනවා. ඇත්තටම
වශයෙන්ම ඒගොල්ලෝ සමාජයේ හොඳ මහත්තුරු ලෙස නෝන මහත්මීන්ලා ලෙස සමාජයේ එයාලගේ ශේස්ත්‍රයේ හිටියට ඒගොල්ලොන්ගේ කටින් වර්ණනා කර කර අඳුන්වලා දීපු දේවල් තියෙනවා බොහෝ අයගේ ජීවිත විනාශ කළා දාන. දරුවෝ පිළිකා රෝගීන් බවට පත් කරන. සමාජය මුලා කරන කොච්චරනම් දේවල් වලට මිනිස්සු සල්ලි නිසා පෙනී හිටලා තමන්ට හම්බ වෙන ගාන හින්දා පෙනී හිටලා කවදාකවත් තමන්ගේ ළමයෙකුට පොවන්නේ නැති දේවල් අනුන්ට පොවවන්න, අනුන්ගේ දරුවන්ට පොවවන්න තමන්ගේ ප්‍රසිද්ධිය වචන පාවිච්චි කරනවාද? කවදාකවත් තමන්ගේ දරුවන්ට කන්න දෙන්නෙත් නැති, තමන් කන්නේත් නැති දේවල් දරුවන්ට දිය යුතුම, පවුලේ අය කෑ යුතුම දේවල් ලෙස පෙන්නලා මතු කරන අය ඉන්නවද? ඒගොල්ලොන්ට සමහර විට මේ සමාජයේ ඒ තියෙන ප්‍රසිද්ධිය ඒවා මේවා හින්දා ඒගොල්ලොන්ට සතුටින් මේ ආත්මෙ ඉන්න පුළුවන් වෙයි. හැබැයි ඥානවන්ත මිනිස්සු අනුවණයන්ට ඕවා තේරෙන්නේ නැහැ නිතින්. ගොඩක් මිනිස්සුන්ට මේ කරන්නේ ක්‍රීඩාවක් කියන එක තේරෙන්නේ නැහනේ. මේ කරන්නේ වෙළඳාමක් කියන එක මිනිස්සුන්ට තේරෙන්නේ නැහනේ. හැබැයි ප්‍රඥාවන්තයෝ දන්නවා මේ මෙයා දුන්වලා දෙන දේ, මේ මෙයා අපිට ගන්න කියලා කියන එක කොච්චර වසද, කොච්චර විසද කියලා. ඥානවන්තයෝ කවදාවත් ඒ වගේ මිනිහෙක් දැක්කට අගය කරන්නේ හෝ ප්‍රශංසා කරන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ දන්නවා මෙයාගේ මේ වැඩ කරන්නේ දරුණු දුර්ගුණයක්. මෙයා හොන්දටම නරකයි කියලා දන්න දේවල් දන්නේ වගේ හරි හොඳයි කියලා සමාජයට අඳුන්වලා දෙනවා. ඒ වගේ මිනිස්සු කොහොමද මහත්තුරු වෙන්නේ? ඒ වගේ මිනිස්සු කොහොමද හොඳ නෝනලා වෙන්නේ? වැදගත් වෙන්නේ කොහොමද? මනුෂ්‍ය ජීවිතය එක්ක එහෙම සෙල්ලම් කරනවා නම් දරුවෝ එක්කනේ, දරුවෝන්ගේ අහිංසක සිතුවිලි එක්ක, ආසා එක්ක සෙල්ලම් කරනවා නම් ඒ මිනිස්සු යහපත් මිනිස්සු වෙන්නේ නැහැ කොච්චර ප්‍රසිද්ධ වුණා. ඉතින් තාම හොඳට මේක තේරුම් ගන්න ඕන. දේවල් අඳුන්වලා දෙද්දිත් නේ. දේවල් අඳුන්වලා දෙද්දිත්, පුද්ගලයන් අඳුන්වලා දෙද්දිත් අපි කාටවත් තියෙන වගකීමක්. අපි ළඟින් ඉඳන් ආශ්‍රය නොකරපු මිනිස්සු ගැන අපි කොහොමද හරි හොඳ මිනිස්සු, හරි උතුම් මිනිස්සු, වටින මිනිස්සු කියලා අපි සමාජයට ඒගොල්ලෝ අඳුන්වලා දෙන්නේ කොහොමද? ඒකේ පීඩා කොච්චර සමාජේ පස්සේදී විඳිනවද? ඔය ගොඩක් ප්‍රසිද්ධ අය, හාමුදුරුලා ගොඩක් අය අමාරුවේ වැටෙන්නේ. හරියට එක දවසක්වත් ළඟින් ඉඳන් ආශ්‍රය කරලත් නැති, ඇත්ත ගතිය දන්නේත් නැති සමහර වෙලාවට නිකම් මතු පිට දේවල් ටිකක් බලන් ඉඳලා ඇති කරගත්ත මනස්කාත ඇතුලේ සමහර පුද්ගලයන්ව අහසටම ගෙනහිල්ලා අගය කරන්න ගිහිල්ලා සමාජ නායකයෝ කරන්නට ගිහිල්ලා කොච්චරද විඳවනවද? නින්දා අපහාස විඳිනවද? බැනුම් අහනවද? ඒ තමයි දුර්ගුණ සහිතද කියලා දන්නේ නැතුව, හරි අවබෝධයක් නැතුව මේ මිනිස්සු කරන්න පුළුවන් කපටිකම් වංචාවල් මොනවද කියලා හරි තේරුම් ගැනීමක් නැතුව අපි අනිත් අයට හරි ගුණවත් අය ලෙස, හරි උතුම් අය ලෙස එහෙම අඳුන්වලා දෙන්න යන්න හොඳ නැහැ. කොයි මිනිහගේ දෙපැත්තක් තියනවා කෙලෙස් සහිත නම්, හොඳයි නරකයි දෙකම තියනවා කෙලෙස් සහිත නම්, ඒ නිසා වසඟ වෙලා උමතු වෙලා නුගුණ කියන්න ඕන කෙනාගේ ಗುಣ කියනවා නම් අපි කරන්නේ වැරද්දක්. අපි අපිට කරගන්නේ වැරද්දක්. අපි සමාජයට කරන්නේ වැරද්දක්. ඒ වගේම
අපි ඒ නුගුණ කියන්න ඕනෙ කෙනාට ಗುಣ කියලා එයාට කරන්නෙත් වැරද්දක්. හොඳක් නෙමෙයි. අල්ලි ටිකක් හොයාගන්න හෝ එයාගේ මොකක් හරි අරමුණක් සපුරගන්න ඒක පොඩි උදව්වක් වෙන්න පුළුවන්. හැබැයි එයා කවදාවත් ඊට පස්සේ වෙනස් වෙන්නේ නැහැ. එයා දිගටම දුර්ගුණ තියාගෙන එයාගේ ಗುಣම අහනකොට දිගටම එයාට රැවටෙනවා. අම්මෝ ඇත්තටම මම හරි ගුණවත්නි කියලා එයාටත් හිතෙන්න ගන්නවා. මොකද එච්චරටම එයාගේ ගෝලබාලයෝ කරන ඒ මුග්ධ වර්ණනා වලින් එයාත් රැවටෙනවා. මං හරි හොඳ කෙනෙක් කියලා එයාත් හිතා ගන්නවා. බෝධිසත්වයෙක් වගේ කියලා කියනකොට බෝධිසත්ව ගුණ අහලකින්වත් ගියපු නැති මිනිහෙක් දිගු කාලයක් ඔය වචනේ ඇහුවොත් මමත් බෝධිසත්වයෙක් තමයි කියලා හිතාගන්න. ඉතින් ඒකේ මිනිහට කරන ලොකුම නරක. නැති ගුණයක් තියෙන බව එයා ඒත්තු ගන්නවා. භයානක දෙයක් ඒක. නැති ගුණයක් තියෙනවා කියලා එයාට හිතෙන එක කොච්චර භයානකද? ඊළඟට සමාජයට ඒත්තු ගන්නන එක කොච්චර භයානකද? ඒකයි පව් පිරෙනවා කියලා බුදුහාඳුරුවෝ වදාළේ. හරි පරිස්සම් වෙන්න. හරි පරිස්සම් වෙන්න. අපිට කවුරු හරි ගැන කියන්න තරම් තේරුමක්, අවබෝධයක්, දැනුමක් ඒව නැත්තම් කටපියන් ඉන්න එක හොඳයි. මම හරි හමන් අවබෝධයක් නැහැ කියන එක හොඳයි. දුර්ගුණ ගොඩාක් තියෙති එක්කෝ ඒවා දැනගෙන එහෙම නැත්තම් ඒවා නොදැන ඇත්තටම දුර්ගුණ බහුල කෙනෙක්, ගුණවත් කෙනෙක් ලෙස සමාජයට එලි දැක්වීම අතිශයින් වැරද්දක්, නරක දෙයක්. පුදුම පරිස්සම් වෙන්න ඕන. ඊළඟ කාරණේ නොදැන නොබැසගෙන ಗುಣ වැනිය යුත්තහුගේ අගුණ කියයි. හරියට කරුණු කාරණා විමසලා බලන්නේ නැතුව, හරියට තොරතුරු දන්නේ නැතුව ඇත්තටම ගුණයක් කියන්න ඕනි කෙනාගේ දුර්ගුණ කියෝ ඉන්නවා. හරි සොයා බැලීමක් කරලාද ඔයා ඔය බනින්නේ කියලා හුවොත් නෑ කියන Facebook එකේ තිබුණලු. ඉතින් Facebook වල තියෙන ඔක්කොම ඇත්තද? මේ පට්ටපල් බොරු ප්‍රචාරය වෙන එකක් නේ Facebook කියන්නේ, බහුතරයක්. 10%ක්වත් මේවයි ප්‍රචාරය වෙන ඒවයි දාන ඒවයි ඇත්ත තියෙද කියලා හිතන්න. කොච්චර බොරු තියෙනවද? අසත්‍ය කරුණු. YouTube එකේ තිබුණා. YouTube එකේ මාතෘකා දාන්නෙම YouTube කරන පොඩි උන් හෝ වැඩිහිටියෝ සල්ලි ගාණක් හොයාගන්න පුළුවන් විදියටනේ මාතෘකාව දාන්නෙම. මාතෘකාව දාන්නෙම එහෙමයි. ඉතින් මොකක් හරි චූටි කෑලි ටිකක් ෆොටෝ ටිකක් අමුණලා දැම්මම ඒගොල්ලොන්ට views වැඩි වෙන්න සල්ලි හම්බ වෙනවා. ඒක තමයි යථාර්ථය. බලනායක ප්‍රමාණය වැඩි තරමට සල්ලි හම්බ වෙනවා. මම දැක්කා ඒක පොඩි එකෙක් පහුගිය දවසක ස්තුති කතාවක් කරනවා. ඒ ස්තුති කතාව කරන්නේ කාටද? බැනපු එවුන්ට. ඕගොල්ලෝ වැඩිපුරම මට බැනලා කමෙන්ට් කරපු නිසා මට සල්ලි හොයාගන්න පුළුවන් වුණා. එතකොට හිතන්න අද ඔය නූතන තාක්ෂණයෙන් සල්ලි හම්බ කරනවා කියලා ගොඩක් අයගේ ඇත්ත කතාව ඕක. ඉතින් ඕවයි තියෙනේ ඔක්කොම ඇත්ත කියලා පිළි අරගෙන ඉන්න තරම් අහන මිනිස්සු මොලේ නැති මිනිස්සු වෙන්න එපා. අරකෙ තිබුණා මේකෙ තිබුණා මට නම් කෙනෙක් තව කෙනෙක් ගැන කිව්වොත් මම අහන්නේ ඔයාට පුළුවන්ද ඒක හිමයි කියලා ඔප්පු කරන්න? එහෙම වුණොත් මම පිළිගන්නවා. නැත්තම් මට කියන්න දෙන්න එපා. මොකද මේ සමාජයේ මිනිස්සු හොඳයි කියන්නේ දන්නේ නැතුව නරකයි කියන්නේ දන්නේ නැතුව. දන්නේ නැතුව කියන්නේ එක දවසක්වත් ළඟින් ඇසුරු කරන්නේ නැතුව. එක දවසක්වත් ළඟින් ඇසුරු නොකර අපි කොහොමද හොඳයි කියන්නේ? එහෙම කියන්න බෑ.
එහෙම කියපු ගමන් ඒ මිනිස්සයාට එයා යහපත් කෙනෙක් නම් ඇත්තටම එයා නරකයි කියලා අපිත් අනිත් අය කියන්න වගේ ගිරව් වගේ කියෝ යන්න ගියොත් තාම හොඳ යහපත් මෙහෙවරක් කරන්න පුළුවන් මිනිස්සෙක් විනාශ කරලා දාන්න පුළුවන් එකේ. ඊළඟට හරි හොඳයි කියලා බහුතරයක් දෙනා කියනකොට අපිත් මෝඩයෝ වගේ කියවන්න ගත්තොත් හරිම වටිනවා හරිම හොඳයි කිය තාම කෛරාටිකයොන්ට අපිත් රැවටිලා අනිත් අයවත් රවට්ටන තත්ත්වයට පත් කරවනවානේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. හොඳට අවබෝධ කරන් ජීවත් වෙන්න. තමන්ගේ කටින්දා තාම යහපත් මිනිස්සු විනාශ වෙන්න. තාම යහපත් මිනිස්සු සමාජයේ ඉස්සරහට ඇවිල්ලා තවත් අපරාධ සහ වැරදි කරන්නත් අපි අවස්ථා හදලා දෙනවා. ඒක කරන්න හොඳ නැහැ. ඒක වැරද්දක්. ඒක සමාජයට කරන, ඒ අදාළ අයට කරන, අපිට කරගන්න වැරද්දක්. අපි දුර්ගුණයක් සහිත දෙයක් ගුණවත් කියලා මතු කරන එකත් ගුණයක් සහිත දෙයක් දුර්ගුණ සහිතයි කිය මන්තරයක් වගේ මතුරලා විනාශ කරලා දාන එකත් නේ දෙකම වැරද්දක්. ඒ වැරද්ද කරන්න එපා. දැන්වත් නේද? දැන් ගොඩාක් අත්දැකීම් ලැබලා තියෙනවා. දැන් මට අවුරුදු 41. ඔබටත් ඒ වගේ 30 40 වෙලා ඇති. අපිට දැන් ගොඩක් අත්දැකීම් තියෙනවානේ. පරිස්සමින් අදහස් පළ කරමු. සිහිනුවණින් අදහස් පළ කරමු. කරුණු දැනගෙන විමසලා බලලා අදහස් කියමු. එහෙම නැති වුණොත් අපි අපිට වගේම ලෝකෙටත් ලොකු වැරදි කරලා තියෙනවා. ලොකු වැරදි අපේ අතින් වෙන්න පුළුවන්. අයහපතක් අපේ අතින් වෙන්න පුළුවන්. යහපත් අය අයහපත් අය ලෙස මතු කරන්න යෑමත් අයහපත් අය ඉතාම යහපත් අය ලෙස මතු කරන්න යෑමත් ඒ දෙකම වැරදි. ඒ දෙකෙන්ම වැරද්දක් වෙනවා. ඊළඟට තුන්වෙනි එක නොදැන නොබැසගෙන නොපහදනට නිසි කරුණෙහි පැහැදීම උපදවයි. ඒ කිව්වේ දේවල් වලනේ. ඒක පහදින්න හොඳ නැති දේවල් වල පැහැදීමක් ඇති කරවන්නට කවුරු හරි කටයුතු කරනවා නම් ඒක වැරද්දක්. පහදින්න හොඳ නැති දේවල් වලට පහදවන්න අපි අපේ අදහස් පළ කරනවා නම් හරියට කරුණු කාරණා දන්නේ නැතුව ඔයත් මේක කියවන්න ඔයත් මේක මේ තේරුම් ගන්න ඔයත් මේක අනුගමනය කරන්න කිය නොකල යුතු දේවල් වල මිනිස්සු යොදවනවා. ප්‍රසාදයක් ඇති කරන්නට හොඳ නැති දේවල් වල මිනිස්සුන්ගේ පැහැදීම ඇති කරවන්න දඟලනවා නේ. ඒක ලොකු වැරද්දක්. ඒක ලොකු වැරද්දක්. ඒ කියන්නේ පුද්ගලයෝ විතරක් නෙමෙයි. දර්ශන, මතවාද, අදහස්, ආකල්ප නේ. ආකල්ප මේ වගේ දේවල් අනිත් අයට අපි ඇති කරවන්නට කටයුතු කරද්දී පුදුම පරිස්සම් වෙන්න ඕන. මොකද අපි අපේ ප්‍රසිද්ධිය හෝ කීර්තිය හෝ අපිට කටක් තියෙනවා වචන එළියට එනවා ඒ අවස්ථාව හෝ පාවිච්චි කරලා නැත්නම් අපිට මේ Facebook ගිණුමක් තියෙනවා YouTube channel එකක් තියෙනවා ඔය වගේ මේ මාධ්‍ය අවකාශයක් හරි පාවිච්චි කරලා අපි අනිත් අයට අඳුන්වලා දෙන්න හොඳ නැති දෙයක් අඳුන්වලා දෙනවා නම් ඒක අපි කරන වැරද්දක්. වැරදි තැනකට අපි සමාදම් කරවලා අපි එකෙන් අනිකට ලොකු අපරාධයක් කරනවා.
ඔය සමහර අය මගෙන් ඉල්ලීම් කරනවා බුද්ධ පුතුන් මුහුණු පොතේ මේක ප්‍රචාරය කරලා දෙන්න පුළුවන් ද හාමුදුරනේ කියලා. ඉතින් මම ප්‍රතික්ෂේප කරනවා. එයයි මට මොන හේතුවක් නිසාවත් මේ නාලිකාව කරන ළමයාට කියන්න බෑ පුතා ඔයා මේක දාන්න කියලා මම දන්නේ නැතුව. මං ඇහැට දැක්කේ නැති. මම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්තේ නැති ආයතන ගැන, සංවිධාන ගැන, ඒවයි කෙරෙන දේවල් පිළිබඳව මට පුළුවන් කමක් නැහැ පෝස්ට් පළ කරන්න. මං කොහොමද ඒක කරන්නේ? ඒවයි ලින්ක් ෂෙයා කරන්න මට බෑ. මොකද හේතුව අන්තිමට මිනිස්සු බුද්ධ පුතුන් එකේ මේක පළ වුණා, මේක හොඳ එකක් වෙන්නේ නැති විශ්වාස කරන්න ගන්නවා. ඉතින් එතන සිද්ධ වෙන්නේ වංචාවක් වුණා. ඉතින් මම නිසි කරුණු විමසීමකින් තොරව මම සමාජයට ඒ වගේ දේවල් අඳුන්වලා දෙන්න ගිහිල්ලා මම කරන්නේ වැරද්දක් නේ. මම කරන්නේ වැරද්දක්. මොකද මිනිස්සු වැරදි දෙයක සමාදම් කරනවා. කියන්නේ අපි දෙයක් ෂෙයා කරනවා නම් ඒක ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. දැන් ඔබ මේ ධර්ම දේශනාව හරි අහලා අවබෝධ කරගෙන ඒකෙන් ඔබට යහපතක් සිද්ධ වුණු සහ අනිකටත් යහපතක් සිද්ධ වෙන දෙයක් ලෙස ඔබට අවබෝධ වුණාම ඔබට පුළුවන් මේක දේශනාව අවසන් ෂෙයා කරන්න. මේකෙන් මම කරේ සමාජ විනාශ කරන එක නම් ඇයි ඔබ ෂෙයා කරන්නේ? මොකටද යවන්නේ තව කෙනෙකුගේ අවබෝධයට? තව කෙනෙක්ගේ ඔළුවට ඒ වගේ අදහසක් අපි ඇතුල් කරන්න ඕනද? අපි දැක්කේ නෑ වගේ අහක බලන් යන්න ඕනේ. දකින්න ඔක්කොම ෂෙයා කරන්න ඕනේ නෑනේ. මේක හරි දෙයක්, මේක නිවැරදි දෙයක්, මේකෙන් මෙලොවටත් හොඳයි, මේකෙන් පරලොවටත් හොඳයි කියලා තේරුණොත් අපි ෂෙයා කරනවානේ. අනිත් අයටත් අහන්න, ඔයත් අහන්න. මේක හොඳ එකක්. ඒ කියන්නේ අපි පහදින්ට සුදුසු දෙයක විතරමයි කෙනෙකු පහදවන්න ඕන. පහදින්ට සුදුසු නැති දෙයක නේ. පහදින්ට සුදුසු නැති දෙයක කෙනෙක් පහදවන්න හොඳ නැහැ. මතක තියාගන්න එක. ඒක අපි කරන වැරද්දක් බව. ඒක අපි කරන නරක අයහපත් ක්‍රියාවක් බව හොඳට මතක තියාගන්න. ඒකෙන් පව් පෙරෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කියන්නේ. ඒ කියන්නේ පහදින්ට හොඳ නැති දේවල් වල පහදවනවා කරුණු වල. ඒක වැරද්දක්. ඊළඟට පහදනට නිසි කරුණෙහි අප්‍රසාදේ උපදවනවා නම් පහදින්ට හොඳ දෙයක් දැක්කම ඒක ගැන කලකිරවනවා නම් ඒක එපා කරවනවා නම් ඒක අපි කරන වැරද්දක්. ඒ කියන්නේ හරි දේ තුල පහදවන්න අපි කටයුතු කරන්නේ නැතුව හරි දෙය ගැන අප්‍රසාදයක් ඇති කරවන්න අපේ වචන දායක කරනවා නම් අපේ හැකියාව දායක කරනවා නම් අපිට තියෙන මාධ්‍ය අවකාශය දායක කරනවා නම් අපි කරන්නේ වැරද්දක්. අපි කරන්නේ වැරද්දක්. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා හරි දේනේ. හරි දේ ප්‍රචාරය කරන්න දායක වෙන්න. හරි දේ අනිත් අයට අඳුන්වලා දෙන්න දායක වෙන්න. වැරදි දේ අයහපත් දේ ඒක කතාවක් වෙන්න පුළුවන්. ඒක මේ වැකියක් වෙන්න පුළුවන්. ඇයි අපි අනිත් අයට අඳුන්වලා දෙන්නේ? අපි කරුණු කාරණා හරියට අපිට තේරෙන්නේ නැත්නම් අපි සද්ද නැතුව ඉන්න ඕනේ. අපිට තේරෙනවා නම් මේක වැරදි එකක්. හොඳ නෑ යවන්න තව කෙනෙකුගේ ගාවට. මේක යවලා තව මිනිහෙක්ගේ ඔළුව නරක් කරන්න ඕනද?
මේක ප්‍රචාරය කරලා තව මිනිහෙක්ගේ ජීවිතේ මිත්‍යා දෘෂ්ටියකට වැරද්දකට යොදවන්න ඕනද? එච්චරවත් අපිට හිතන්න බැරිද? ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා අපි දැන් පොඩි ළමයි නෙමෙයි. අපි කරන දේවල් ගැන, අපි කියන දේවල් ගැන අපිට වගකීමක් තියෙන්න ඕන. පස්සේදී අපිට කියන්න බෑනේ. අනේ දන්නේ නැතුව. අපි කවද්ද දැනගන්නේ? අපි දැන්වත් ඒ දෙයක් හරියට කියද්දි කරද්දි හරියට විමසලා බලලා කරන්න ඕන කියන එක අපි කොච්චර අවවාද විදියට අහලා තියෙද? ඔව් අවුරුදු 30 40වත් උනාට පස්සේදී අපි පුහුණු වෙන්න ඕන නැද්ද? විමසලා බලලා කතා කිරීම, විමසලා බලලා ක්‍රියාවන් කිරීම, ඒවා අපි අවබෝධ කරගන්න ඕන. නැත්තම් අපි ලොකු අයහපතක්, ලොකු වැරද්දක් අපිටත් කරගෙන සමාජයටත් කරලා රටට ලෝකෙටත් කරනවා. ඒක කරන්න හොඳ නැහැ. ගිහියෝ කරන්න හොඳත් නැහැ. පැවිද්දෝ කරන්න හොඳත් නැහැ. ප්‍රසිද්ධ අය කරන්න හොඳත් නැහැ. අප්‍රසිද්ධ අය කරන්න හොඳත් නැහැ. එහෙම කරන්න හොඳ නැහැ. හතරක් නේ. අපි කතා කළා. මොකද්ද? දුර්ගුණ සහිත අය යහගුණ සහිතයි කියලා මතු කර කර කියන්න හොඳත් නැහැ. ඊළඟට යහගුණ සහිත අය දුර්ගුණමයි තියන්නේ කියලා මතු කර කර සමාජගත කරන්නට යන්න හොඳත් නැහැ. ඊළඟට අයහපත් දේ පහදවන්ට හොඳ නැති දේ මේක හරි හොඳ දෙයක්, හරි ගුණ දෙයක්, මේක කෑවොත් අහම වෙනවා, මේක බීවොත් මෙහෙම වෙනවා කීයටවත් පහදවන්න හොඳ නැති දේවල් වල අපි කවුරු හරි පහදවන්න යනවා නම් කොච්චර වැරද්දක්ද? විශේෂයෙන් ප්‍රසිද්ධ ජීවිත ගත කරන අයට මම යෝජනා කරනවා පොඩි එවුන්ට අලවි කරන්න හදන දේවල් වලට නම් ඒ වගේ තක්කඩිකම් කරන්න එපා කියලා. කවුවන්න යන්නේ පොඩි එවුන්ට නම් ඒක කරන්න එපා කියලා. පොඩි ළමයි කොච්චර අපේ රටේ පිළිකාවලට පරපතල හේතු වෙන දේවල් කන්න ඇබ්බැහි කරවීම නිසා, බොන්ට ඇබ්බැහි කරවීම නිසා මැරෙනවද? කොච්චර නන්නේ. මම දැක්කා එක ක්‍රීඩකයෙක් ලෝකේ එක ප්‍රවෘත්තියක පළ වෙලා තියෙනවා මම දැක්කේ. එයාගේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එනවා. එනකොට එයාගේ මේස උඩ තියලා තියෙනවා ප්‍රකට මේ බීම වර්ගයක්. එයා මොකද කරන්නේ? ඒක අරන් පැත්තකින් තියලා වතුර බෝතලයක් තියාගන්න. එහෙම කොන්දක් තියෙන නේද? එහෙම කොන්දක් තියෙන මිනිස්සු ලෝකෙ එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්න එක කොච්චර භාග්‍යයක්ද? තමන්ගේ ප්‍රසිද්ධිය හෝ තමන්ට තියෙන හැකියාව පාවිච්චි කළා මිනිස්සුන්ට විස පොවන්න එන්නේ නැතිනේ. විස කවන්න එන්නේ නැති. අටුම චූටි හරි උපකාරයක් නේ. මේව තේරුම් ගන්න. මම හොඳට අවබෝධ කරගන්න. තමන් යම්කිසි තැනකට එන්නේ වෙන කාරණා ටිකක් පදනම් වෙලා නම් ඔබ එතෙන්ට විතරයි වග කියන්න ඕන. එතනින් එහාට ඒ තැනකට තමන් තැනකට ආපු දේ අදාළ නැති වෙන දේවල් වලට ඉදිරිපත් වෙන්න යනකොට පුදුම පරිස්සම් වෙන්න ඕන. පුදුම පරිස්සම්. දැන් උදාහරණයක් කියන්නකෝ මෙහෙම. මම ප්‍රසිද්ධ ධර්මදේශකයෙකු බවට පත් උනේ බණ කිය. ධර්ම කරුණු මේ කියලා දීලානේ. ධර්ම කරුණු කියලා දීලා. දැන් මම ප්‍රසිද්ධ තලයට ආවට පස්සේ
මට තියෙන කීර්තිය හෝ ජනප්‍රසාදය හෝ එවැනි දෙයක් එක තියෙන බව විශ්වාස කරලා මට පැහැදිලා ඉන්න මිනිස්සුන්ට වැරදි පුද්ගලයෝ මෙයා හොඳයි මේ දේ හොඳයි කියනවා නම් අර මිනිස්සුන්ට කොච්චර ලොකු අසාධාරණයක්ද මං කරන්නේ. ඒ මිනිස්සු මාව විශ්වාස කරන්න ගත්තේ බණ කියන විදිහට. මං කියන ධර්මකත් මගේ කරුණුද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයනේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට ඒ දේ කියලා දෙනකොට මා කෙරෙහි ප්‍රසාදයක් ඇති වෙද්දී මම ඒ ඇතිවෙච්ච පැහැදීම ප්‍රසිද්ධිය කීර්තිය මම පාවිච්චි කරනවා නම් තාම දුර්ගුණ සහිත දේවල් ගුණවත් දේවල් ලෙස සමාජගත කරන්න. තාම දුර්ගුණ සහිත අය ගුණවත් අය ලෙස සමාජගත කරන්න. ඊළඟට මම මේ ධර්මදේශකෙක් විදියට මට ලැබුණු ප්‍රසිද්ධිය කීර්තිය පාවිච්චි කරනවා නම් ඊටාම ගුණවත් දේවල් ඊටාම ගුණවත් දේවල් අයහපත් කියලා සමාජගත කරන්න. ඊටාම ගුණවත් අය හරි නරකයි කියලා සමාජගත කරන්න මම මේ ප්‍රසිද්ධිය පාවිච්චි කරනවා නම් කොච්චර වැරදිද? මේ අවකාශය එකට පාවිච්චි කරන්න බෑ මට. ඒක ඔබත් තේරුම් ගන්න. මේ මම මගෙන් කිව්වේ. අපි යම්කිසි තලයකට එන්නේ බොහෝ අයගේ ශක්තිය. තනිවම කවුරුත් අහසෙන් පාත්තුනේ නෑ ලෝකේ සාර්ථකම මිනිහෙක් විදියට. එතකොට බොහෝ අයගේ ශක්තියෙන් ඉස්සරහට ඇවිල්ලා ඊළඟට අපි ඒක පාවිච්චි කරලා අපි වැරදි දේවල් සමාජයට හඳුන්වලා දෙනවා. වැරදි දේවල් සමාජගත කරනවා නම් අදහස් හරි පුද්ගලයෝ හරි ආකල්ප හරි කොච්චර වැරදිද? දැන් උදාහරණයක්. ප්‍රසිද්ධ භික්ෂුවක් නිසා කවුරු හරි කෙනෙක් මගෙන් ඇහුවොත් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙද්දී අපි හදන්න යන ප්‍රතිපත්ති ගැන ඔබ වහන්සේට අදහසක් කියන්න පුළුවන්ද? එතකොට මට මගේ පැත්තෙන් කියලා දෙන්න පුළුවන් දේවල් තියෙනවා. මොකද මම ළමා මනෝවිද්‍යාව දන්නේ නැහැ. ළමා මනස පිළිබඳව මම විද්‍යාත්මකව, සෞඛ්‍ය විද්‍යාත්මකව, මනෝවිද්‍යාත්මකව පරීක්ෂණ කළා නැහැ. ඒක මගේ ශාස්ත්‍රය නෙමෙයි. එතකොට මම වගේ කෙනෙකුට කියන්න පුළුවන් සරල අදහසක් ඒ ගැන. බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ දේවල් එපා කියලා තියෙනවා. මේ වගේ දේවල් දරුවෙකුට කරවන්න කියලා තියෙනවා. ඔච්චරයි. ඒ හැරුණුකොට මගේ ප්‍රසිද්ධිය ප්‍රයෝජනෙට අරගෙන මම මගේ හිතලු කියන්න බෑ. මට මගේ හිතලු කියන්න බෑ. මොකද මිනිස්සු විශ්වාස කළේ මගේ හිතලු නෙවෙයිනේ. මිනිස්සු විශ්වාස කළේ මම බණ පොතෙන් කියලා දෙන දේ. මේ අපිට කියලා දෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා දීපු දෙයක් කියලා. දැන් පුදුම පරිස්සම් වෙන්න ඕන අපි කවුරුත්. මොකද මේවයින් අකුසල් පිරෙනවානේ. මේවයින් පව් පිරෙනවා. මේ පඨම කත සූත්‍රයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙන මේ පඨම කත සූත්‍රය අරගෙන කියවන්න වටින සූත්‍රයක්. මේ භාෂාව ටිකක් අමාරුයි. මේ සරලව ඔබට තෝරලා දුන්නට පස්සේ ඒක කියවුවම තව චුට්ටක් තේරෙනවා. මේවා අපි කවුරුත් කියවලා තේරුම් ගන්න ඕන දේවල්. එතකොට අපිට අපේ සීමාව අඳුන ගන්න පුළුවන්.
අපි අපිටත් වැරද්දක් කරගන්නේ නැතුව, අපි සමාජයටත් වැරද්දක් කරන්නේ නැතුව ජීවත් වෙන්න අපේ අඳුන්වා දීම් වලින්නේ. අද ඇත්තටම කිව්වොත් අන් අයව හෝ දේවල් අඳුන්වා දෙන එක්කෙනෙකුගේ ප්‍රතිපදාව මොකක් විය යුතුද කියලා තමයි මේ කතා කළේ. කෙනෙකුට කෙනෙක්ව හඳුන්වලා දෙද්දි, කෙනෙකුට දෙයක් හඳුන්වලා දෙද්දි අපි ඉන්නවන නියම ප්‍රතිපදාව මොකක්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නුගුණ කියන්න ඕන කෙනාගේ හරි නුගුණ කියන්න ඕන ඒකත් ප්‍රත්‍යක්ෂ කරගෙන. නොදැන නොවිමසා නෙමෙයි. නුගුණ කියන්න ඕන කෙනාගේ හෝ නුගුණ කිව යුත්තේ ප්‍රත්‍යක්ෂ වුණාම. එහෙම නුගුණ කියන්න එයා ආශ්‍රය කරන්න එපා. දන්න හින්දා කියන්නේ අවබෝධයෙන් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ආශ්‍රය කරන්න එපා. එහෙම දුර්ගුණයක් කියන්න ඕන කෙනාගේ දුර්ගුණේ කියන්න එපා. දේවදත්ත හාමුදුරුවෝ දුර්ගුණ සහිතයි. ඉතින් දේවදත්ත හාමුදුරුවෝ ආශ්‍රය කරන එක එයා අසත්පුරුෂ ධර්මයක් තියෙන කෙනෙක්. එයා ආශ්‍රය කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එයයි එයා නුගුණ කිව යුතුයි. එයාගේ තියෙන නුගුණ ටික එයා ආශ්‍රය කරන්න යන අයට කියලා දුන්නේ නැතොත් එකෙන් වෙන්නේ ඒ ආශ්‍රය කරන අයටත් ඒ අදාළ කෙනාටත් දෙන්නටම හානියක්. නුගුණ කිව යුතු තැනක් තියෙනවනම් ඒක පෙන්වලා දෙන්න ඕන. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. මේක මගේ අත්දැකීම, මේක මගේ ප්‍රත්‍යක්ෂය. මෙයාගේ මේ දුර්ගුණ එක්ක ඔයා ලං වෙන්න යන්න එපා. ඒක මේ ප්‍රසිද්ධියේ අරයව විනාශ කරන්න, එයාගේ දුර්ගුණ තියෙනවා කියලා යාව විනාශ කරන්න මේක මාධ්‍යයට ඇවිල්ලා කරන්න ඕන එකක් ලෙස නෙමෙයි මේ කියන්නේ. කවුරු හරි කෙනෙක් එවැනි දුර්ගුණ තියෙන කෙනෙක්ව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම එක Tamanට අවබෝධ වෙලා තියෙනවා නම් ආශ්‍රය කරන්න යනකොට අපි කියලා දෙන්න ඕන නෑ. එයා හරියන්නේ නෑ. ඔයා පරිස්සම් වෙලා ඉන්න. එහෙම කියලා දෙන එක යුතුයකමක්. එහෙම කියලා දුන්නයි කියලා කිසි වැරද්දක් නෑ. මොකද නුගුණ තියෙනවනේ. ඒ දුර්ගුණ එක්ක එයා ආශ්‍රය කරන්න යෑමෙන් මෙයාත් විනාශ වෙනවනේ. කරුණාවෙන් දයාවෙන් ඒක කියලා දෙන්න ඕන. මං කියන්නේ ලෝකෙට නම් ඕවා කියලා දෙන්න යනවට වඩා අඩුම තමන්ගේ දරුවොන්ටනේ තමන් හොඳට දන්නවා නම් මෙයා මේ විදියේ ගති සහිතයි ආශ්‍රය කරන්න දෙන්න එපා. කියන්න බෑ. ආශ්‍රය කරන්න එපා. අවබෝධයෙන් දැනගෙන කරුණු ඇතුව කියලා දෙන්න. මේ හින්දා එපා කියා. ළඟට තමන්ගේ ළඟ ඉන්න කෙනෙක්, තමන්ගේ සමීපයෙක් වැරදි දහමක, වැරදි දර්ශනයක, වැරදි දෙයක සමාදන් වෙන්න යනවා නම් කියලා දෙන්න ඕනේ එපා. මේ දර්ශනය වැරදි. මේ අදහස වැරදි. මේ කාරණා නිසයි මේක වැරදි. තෝරලා දෙන්න ඕනේ. තෝරලා දීලා පහදින්න හොඳ නැති තැන පහදින්න යන එක වළක්වන්න ඕනේ. ඒ වගේම ಗುಣ සහිත කෙනාගේ ಗುಣ කියලා පහදවන්න ඕන. ಗುಣ සහිත කෙනාගේ ಗುಣ කියලා. හැබැයි ಗುಣ සහිත කෙනා කියලා කිව්වේ ඇත්තටම අපි අවබෝධ කරගත්තු, අපි ඇසුරු කරලා දැනගත්තු ಗುಣ සහිත කෙනාගේ. ඒ ಗುಣ ටික හඳුන්වලා දීලා එයා ආශ්‍රය කරන්න කියවට කමන්නේ. අපි යම්කිසි කරුණක් ධර්මයක් ප්‍රගුණ කරලා ඒ ප්‍රගුණ කරගත්ත දහම නිසා අපිට ලැබෙන සැනසීමත් එක්ක අපි අනිත් එක්කෙනාටත් එවැනි ධර්මයක් අඳුන්වලා දෙන එක, එවැනි දර්ශනයක් තෝරලා දෙන එක කොච්චර වටිනවද? ඒක කරන්න ඕන. ඒක කළ යුතුයි අපි. ඒත් හැබැයි Taman එය දැනගෙන, එය දැකගෙන, විමසලා, තේරුම් අරගෙන, ප්‍රත්‍යක්ෂ කරගෙන. එසා ඔය කරුණු ටික හොඳට සිහිය තියාගන්න. ජීවිතය යහපත් කරගන්න මේ ලෝකය තුළ අපරාධකාරයෙක් නොවි ජීවත් වෙන්න, අපායට වැටෙන පව් කරගන්නේ නැතුව ඉන්න ගොඩාක් උපකාරවත් වෙන මේ කරුණ.
මේ තථාගත දේශනා අංගුත්තර චතුක්ක නිපාතේ තියෙන පඨම කත සූත්‍රය තමයි අද අපි ඉගෙන ගත්තේ. මම ඔබට කිව්වා ඊයේ පංචක නිපාතෙන් බණක් කිව්වා. මම දවසට සූත්‍රයක් තෝරගන්නවා. ඒ ඔබට අවශ්‍ය දේවල් තියෙන එක. ඔබට ප්‍රගුණ කරගත්තොත් විශාල යහපතක්. බුදුහාමුදුරුවන්ගේ හැම වචනයක්ම වටින දේවල්. ඒත් සමහර දේවල් ගොඩාක් වෙලාව අරගෙන තෝරලා දිය යුතු දේවල් තියෙනවා. පැයත් එකක්. ඉතින් මේ වගේ විනාඩි 50කින් 60කින් තෝරලා දෙන්න දුෂ්කර දේවල්. මොකද හරි දේ sannivedanaya නුනොත් ඒකත් අපරාධයක් වෙනවනේ. ඒ නිසා කෙටි කාටත් තේරුම් ගත හැකි, තේරුම් ගත්තම මෙලොව පරලොව යහපත සැලසෙන, දුකින් නිදහස් වෙන්න උපකාරයක් වෙන දේවල් අපි වරින් වර මේ විදියට දේශනා ඇතුලේ සාකච්ඡා කරනවා. ඉතින් ඔබත් හොඳට ඒවා ශ්‍රවණය කරන්න ඕනේ. අද දවසෙත් මේ උතුම් දේශනාව සිද්ධ කළේ වාසනාවන්ත පින්වන්ත දරුවෙකුගේ අභාවයෙන් මාස 6ක් ගත වෙන අවස්ථාවේ ඒ අසල චමුදිත පුතණුවන් මැදවත් පුතණුවන් ඒ දරුවා අභාවයට පත් වෙලා මාස 6ක් වෙන්නේ. ආදරණීය පියාණන් ටෙරන්ස් මැදවත්ත මහත්මයා, ආදරණීය අම්මා දීප්ති මැදවත්ත මහත්මිය, ඒ වගේම ඒ දරුවට තව සහෝදරයෙකුත් සහෝදරියෙකුත් ඉන්නවා. බිනර මැදවත්ත සහ නිකිනී මැදවත්ත කියන ඒ දරුවෝ දෙන්නත් එකතු වෙලා ඇසල ෆවුන්ඩේෂන් නමින් ඒ දරුවාගේ නමින් ඇති කරපු පදනමක් තියෙනවා. ඒකේ දරුවා දැක්ක හීනයක්. ඒ පදනමේ පිරිසත් සම්බන්ධ වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ උතුම් පින්කම සිත කළේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන මහා සංඝ රත්නයට මේ පුතාට පින් සිද්ධ වෙන්නට දම්පැන් සකසා ගන්නට අවශ්‍ය කරන සියලුම ප්‍රතිපාදනයන් සූදානම් කරලා ඒවා පූජාවන් සිද්ධ කරලා අද මේ දේශනාවත් බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කළා. මං හිතන්නේ ජීවිතේ කෙටි කාලයක් ජීවත් වුණත් හරිම වාසනාවන්ත යහපත් ලෙස ඒ කෙටි කාලය දරුවෙක් විදියට එයා ජීවත් වෙලා තියෙනවා. ඒ ගෙවපු ජීවිතය තුළ එයා බොහෝ පින් කුසල් සිද්ධ කරගන්නට ඇති. ඉතින් ඒ පින් කුසල් වල බලයෙන්ුත් දැන් ඒ පුතා නමින් ආරම්භ කරපු මේ පදනමෙන් සිද්ධ කරන පින්කම් වල ආනිසංස බලයෙන්ුත් ඒ වගේම අද මේ සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා සිද්ධ කරපු ධර්ම දානමය පුණ්‍ය කර්මයේ බලයෙන්ුත් ආශිර්වාදයෙන්ුත් ඒ පුතණුවන්ගේ භව ගමනේ උපදින හැම ආත්මිකම සත්පුරුෂ ඇසුරම ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා, ශ්‍රී සද්ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී ඒ පුතණුවන්ට නිවන් දකින්නට මේ පින පාරමී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තව කෙනෙක් අප දුටුවා මේ දේශනාවට සම්බන්ධ වෙනවා. එයාගේ ආදරණීය අම්මා අභාවයට පත් වෙලා තිබෙනවා. නමුත් සහභාගී වෙන්නට හෝ අවකාශයක් නැතුව මම හිතන්නේ. ඉතින් ඒ ආදරණීය මව්තුමිය ඒ දැනුවත් කරපු කෙනාගේ සහ පනහපු දැනුවත් කරපු නොකරපු ඔබ හැම දෙනාගේම නමින් මිය පරලෝ ගියපු සියලුම ඥාතීන්ට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. සියලුම මියගිය ඥාතිවරු මේ උතුම් පින් අනුමෝදන් වී ඇසල චමුදිත මැදවත්ත පුතා ඇතුළු සියලු දෙනා උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම දෙවිවරු මේ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම ඒ ටෙරන්ස් මැදවත්ත මහත්මයාට, ඒ නෝනා මහත්මියට, අනික් දරුවෝ දෙන්නට වගේම ඇසල පදනමේ ඇසල ෆවුන්ඩේෂන් එකේ ඒ සියලුම දෙනාටත් ලැබේවා. ඒ කරන උතුම් කටයුතු මේ මියගිය ඇසල චමුදිත මැදවත්ත පුතා වෙනුවෙන් කරන සියලු පින්කම් තව තවත් හොඳින් කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය උදා වේවා. ඒ අවශ්‍ය පරිසරය පසුබිම සැකසේවා. ඒ වගේම සියලු දෙවිවරු පූජනීය අපේ හුරුළුනික වැවේ සුධම්ම
කනගවා සුගත සේනාසනාධිපති වගේම අපේ පුජි සුගත සේනාසනය වගේම කංසාය සුගත භාවනා මධ්‍යස්ථානය කියන නිස්ථානයන්හි ආධිපත්‍ය හොබවන අපේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේටත් කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී මගේ සහෝදර පූජනීය අම්පිටිය සද්ධාවා ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් බණ අහපු ඔබටත් ලංකාවාසීන්ටත් ලෝකවාසීන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා, නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. සියලුම දෙවිවරු මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට නියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. උපදින හැම භවයකමත් ඒ උතුම් කල්යාණ මිත්‍ර ඇසුරත් සත්පුරුෂ ආශ්‍රයත් ලැබේවා. ඉක්මන් භවයකදී අපි හැම දිනාටම නිවන් දකින්නට මේ පින කුසලය පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව උදා වේවා. සාදු සාදු සාදු.